12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය රටක නීති පද්ධතිය වරින් වර නවීකරණය කළ යුතු බව මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කියයි. මහර බන්ධනාගාර සිද්ධිය සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ පූර්ණ වාර්තාව මාසයක් තුලදී මියගිය රැඳවියන්ගේ ඉදිරි පශ්චාත් මරණ කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ මණ්ඩලයක් යටතේ සිදු කිරීමට පියවර. නව මැනින් වෙළඳපොළ ලබන සඳුදා ආරම්භ කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගෙන් නිලධාරීන්ට උපදෙස්. ශ්‍රී ලංකා තොරතුරු සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ව්‍යාපෘති රැසක් අසාර්ථක බව කෝප් කමිටුවේදී හෙළිවෙයි. කොවිඩ් එන්නත් බෙදා හැරීමේදී ලොව දුප්පත් රටවලට සමාන අවස්ථා අහිමිවීමේ අවදානමක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. විටින් විට රටක නීති පද්ධතිය නවීකරණය කළ යුතු බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. අයවැය කාරක සභා අවස්ථා විවාදයට පාර්ලිමේන්තුවේදී අද එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා නව නීති ඉදිරිපත් කළ යුතු බවයි. බන්ධනාගාරවල විශාල තදබදයක් පවතී. එම නිසා ඇප ලබා දීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඒ අනුව ඇප ලබා දිය හැකි අයට ඒ නොදී සිරගත කිරීම වැරදි ප්‍රතිපත්තියක් බවත් එය නිවැරදි කළ යුතු බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය. අවස්ථා 4කදී හැර චූදිතයෙකුට ඇපදී හැකි බව ඔහු පැවසීය. විටින් විට රටක නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි, නවීකරණය කළ යුතුයි. ඒ සඳහා අපේ අලුත් නීති මේ සභාවට ඉදිරිපත් කළා ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. රඳවියන් විශාල සංඛ්‍යාවක් ඒ බන්ධනාගාරවල සිටිනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි ඇප දිය යුතු පුද්ගලයන්ට ඇප නොදී ඒ පුද්ගලයන් සිරගත කිරීම. ඒක වැරදි ප්‍රතිපත්තියක්. ඒක අපි නිවැරදි කළ යුතු ප්‍රතිපත්තියක්. අපේ නීතිය ඉතාමත් පැහැදිලි. ඇප ප්‍රතික්ෂේප කරන්න පුළුවන් විශේෂ අවස්ථාවලදී පමණයි. සාමාන්‍ය ප්‍රතිපත්තිය යන්නේ ඇපදීම. ඒකට හේතුව තමයි මේ පුද්ගලයා උසාවියක් විසින් වරදකරුව හැටියට තීරණය කළා නැහැ. ඒ නිසා නිර්දෝෂී භාවය පිළිබඳ පූර්වානුක්තිය ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ මූල ධර්මයේ සම්පූර්ණ වාසිය චූදිතයා ලැබිය යුතුයි. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකුරල මහත්මිය සර්ව සහගත යුක්තියේ අයිතිය රටේ සමස්ත ජනතාවට තිබිය යුතු බව පැවසුවාය. ණය සහන මණ්ඩල 5ක් ඇති කළ යුතු අතර ඒ ස්ථාපිත කරන ලෙස මන්ත්‍රීවරිය ඉල්ලා සිටියාය. පාසල් විෂය මාලාවට නීති ඇතුළත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අතුකොරල මහත්මිය රජෙන් ඉල්ලීමක් කළාය. උපකුලපතිවරුන් පත් කිරීමේ වත්මන් ක්‍රමයේ වඩා යෝග්‍ය හා විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයක් බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය. ඊට අදාළ චක්‍රලේඛයේ විෂය මූලික පදනම මත නිකුත් කර ඇත. එම නිසා ඒ ඉවත් කිරීමට රජය සූදානම් නැතැයි ඇමතිවරයා කීවේය. මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳ සොයා බැලීමට හිටපු විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංචපුද්ගල කමිටුවක් පත් කළ බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම කමිටුවෙන් මේ වන විට අතුරු වාර්තාවක් ලබාගෙන ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දැනටමත් කටයුතු කර තිබේ. පූර්ණ වාර්තාවක් මාසයක් තුල ලබා ගන්නා බව අලි සබ්රි මහතා පැවසීය. අධිකරණ ක්ෂේත්‍රය කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. විනිසුරුවරුන්ට සිය රාජකාරී කටයුතු පහසුවෙන් ඉටු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සැලසීමට අධිකරණ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන ගොස් අවශ්‍ය පහසුකම් ලබා දීමට තීරණය කර ඇතැයි අලි සබ්රි මහතා සඳහන් කරයි. ජාතික ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කීවේය. වර්ගාඩි 35500ක් පමණ විශාල ඉඩ ප්‍රමාණයක්. ඒ මගේ ඔෆිස් එකේ ඉන්නේ 10 දෙනයි. මට තියෙන්නේ වර්ගාඩි 1200ක්ද කොහෙද? මේ සම්පූර්ණ අමාත්‍යාංශයම 325ක් වැඩ කරනවා. වෙනම අංශ 10ක් එයාට තියෙනවා. ඒ යන්නත් අපි තීරණය කරේ 20 වන සංශෝධනයෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් අපි 6ක් වැඩි කරා. අභ්‍යාචනාධිකරණයේ විනිශ්චයකාරවරු 8 දෙනෙක් වැඩි කරා. ඒකට 14 දෙනෙක්. ඒ 14 දෙනාට අපි
අපි සේවා සපයීමට කොහොමද උන්ට අවශ්‍ය ඔෆිස් ලබා දෙන්න ඕන, චේම්බර් කාර්ය මණ්ඩලයට අනුකූලව වැඩි වෙනවා, ඒකට ඉඩ ලබා දෙන්නට ඕන. එතකොට අධිකරණයේ ධාරිතාවය වැඩි වෙනවා, අලුතින් අධිකරණ ලබා දෙන්නට ඕන. මේ සියල්ල කරනකොට අපිට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි එතනින් ගලවලා වෙනම තැනක අධිකරණය පවත්වන්නට ඕනේ. භාගයක් ශ්‍රේෂ්ඨ අධිකරණය එතන, භාගයක් ශ්‍රේෂ්ඨාධිකරණ තව තැනක, භාගයක් අභ්‍යාචන අධිකරණ එක තැනක, භාගයක් තව තැනක. විශාල ව්‍යාකූලත්වයකට යන්න ඉඩ තිබුණා. ඒතකොට අපි බලාපොරොත්තු වන දේ අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා. මේ විදිහට තමයි මේවා සම්පූර්ණයෙන්ම විකෘති කරලා කරුණු ඉදිරිපත් කරන්නේ. මේකේ ලබා දීලා තියෙන ගණන් මිනුම් සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්ත වශයෙන් මුළු අවුරුදු දෙකටම සම්පූර්ණ අමාත්‍යාංශයේ 330 වෙනකොට වැඩ කිරීම සඳහා ගත වෙන කුලී මුදල මිලියන 234යි. අනිත් ඒවා තියෙන්නේ ටැක්ස් ටික නැවත රජයට එනවා. ඒ අරුණාම තියෙන්නේ security, electricity, air conditioning, ජලය ඒ සඳහා පරිභෝජනය සඳහා වියදම් වන මුදල. අභ්‍යාචනාධිකරණයේ ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා එහි අංශ 3ක් පිහිටුවීමට ක්‍රියා කරන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩසටහනට එක්වමින් පැවසීය. අභ්‍යාචන අධිකරණයේ සභාපතිතුමා අර්ජුන ඔබේසේකර විනිශ්චයකාරතුමා තමන්ගේ ඒ අනිකුත් විනිශ්චයකාරතුමාලා සමග සාකච්ඡා කළා. මේ කොවිඩ් වසංගතය තිබුණා හෝ නොතිබුණා හෝ ඔවුන් කාර්යක්ෂම වැඩ කරන්න එකඟත්වය ප්‍රකාශ කළා තියෙනවා. මේ අභ්‍යාචනවල අපරාධ චෝදනා පිට ඉන්න අභ්‍යාචකයින් අවුරුදු ගණනාවක් අභ්‍යාචන විසඳෙන තුරු ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අපරාධ අභ්‍යාචන අංශ 3ක් පිහිටවලා ඒ අංශ 3 විනිශ්චයකාරතුමාලා 6 දෙනෙක් නොකඩවා වැඩ කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා නඩු ඉක්මනින් විසඳීමට ජනවාරි මාසයේ මේ අභ්‍යාචන අධිකරණය පටන් ගත්ත වහාම සිදු වෙනවා, කිසිම සැකයක් නැහැ. මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස ප්‍රජා විශෝධන ක්‍රියාවලිය මගින් පුනරුත්ථාපනය කිරීමට හෝ පුනරුත්ථාපන හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් බන්ධනාගාරවල තදබදයට විසඳුම් දිය හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා පැවසීය. බන්ධනාගාරය තුළ දෛනික කටයුතු සිදු කිරීමට බන්ධනාගාර නිලධාරියට වැඩි ප්‍රතිශතයක් වැය කරන්න සිද්ධ වුණේ බන්ධනාගාරවල ආරක්ෂාව, මේ තහනම් ද්‍රව්‍ය. මොකද මේගොල්ලන්ගේ තියෙන්නේ මේගොල්ලෝ පුළුවන් තරම් බන්ධනාගාරය තුළ ඉඳනුත් උත්සාහ කරන්නේ තමන්ගේ ඇබ්බැහියට විකල්ප හොයාගන්න, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය බන්ධනාගාරට ගෙන්න ගන්න. මේක නිසා නිරන්තර අරගලයක් බන්ධනාගාර නිලධාරියට සිදු කරන්න සිද්ධ වුණා. මේ ඇබ්බැහි වූ පුජ්‍යලයන් බන්ධනාගාරගත කිරීම නිසා මද්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුජ්‍යලයෝ ඉන්නවා. ඒ පුජ්‍යලයන්ගේ සමහර පුජ්‍යලයෝ ඒගොල්ලන්ගේ නිවස් තුළම ප්‍රජා විශෝධන ක්‍රියාවලිය මගින් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව තියෙන යම් කණ්ඩායමක්. නමුත් යම් කණ්ඩායමක් ආයතන ගත කළ යුතුව තියෙනවා. හැබැයි ඒ බන්ධනාගාර නෙමෙයි. ඒවට වෙනම පුනරුත්ථාපන මධ්‍යස්ථාන, ප්‍රතිකාර මධ්‍යස්ථාන තිබිය යුතු වෙනවා. ඒ පිරිස තමයි වැඩි. එතකොට තව පිරිසක් ඉන්නවා මේ බන්ධනාගාරගත වෙන මද්ද්‍රව්‍යත් ඇබ්බැහි වෙලා තියෙනවා. හැබැයි වෙනත් අපරාධයකට වරදකරුත් වෙලා තියෙනවා. එතකොට ඒ පිරිස බන්ධනාගාරයට එන එකේ කිසිම වරදක් නැහැ. මොකද එයාට තව නඩුවක් තියෙනවා. ඒගොල්ලෝ අපිට බාහිර සමාජයේ තියන්නත් බෑ, වෙන ආරක්ෂිත නැති ආයතන වල තියන්නත් බෑ. ඒ පිරිස කළමනාකරණය කරගන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හැකියාවක් තියෙනවා. මහර බන්ධනාගාර සිද්ධියේදී මේ ගිය රැඳවියන්ගේ ඉදිරි පශ්චාත් මරණ කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ මණ්ඩලයක් මගින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මීට අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවනු ලැබින. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් මෙලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව හෙතම ගුවන්විදුලියට පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 165 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදු කරයි. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළදී මුහුණු ආවරණ පැළඳ නොසිටි හා දුරස්ථ භාවයේ තබා නොගත් පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා එම නීතිය කඩකළ පුද්ගලයන් 1181 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මිරිහාන පොලිසිය රේස් පැදීම සඳහා සූදානම් කර තිබේදී පසුගියදා සිය භාරයටගත් යතුරු පැදි 26න් 10ක චැසි අංක වෙනස් කර ඇති බවට වාර්තා වී තිබේ. ඒවා අධිකරණයට ඉදිරිපත් කරන බව අජිත් රෝහණ මහතා පැවසීය. ඊයේ දිනේදී මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ රථවාහන පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා මෙම යතුරුපැදි 26. එම නිරීක්ෂණයෙන් පසුව වාර්තා වී ඇත්තේ මෙම යතුරුපැදි 26 යතුරුපැදි 10ක චැසි අංක දේශීය වශයෙන් සකස් කරන ලද ඒවා බවයි. ඒවා වෙනස් කර ඇති බවයි. ඒ අනුව මෙම යතුරුපැදි රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මෙම යතුරුපැදි පැදවූ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී අදාළ නීති යටතේ නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය අංශ ලබා දී ඇති නිර්දේශවලට අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීමට කඩිනම් පියවර ගන්නයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ජාතික කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ඔහු මේ බව සඳහන් කළේ අර්ලියගහ මන්දිරයේ පසුගියදා පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී ප්‍රධාන වශයෙන් මත්ස්‍ය වෙළඳපොළේ පිටවීමේ දොරටු සහ මාර්ග පිළිසකර කිරීම කඩිනමින් නිම කරන ලෙසට රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය. වෙළඳපොළ භූමිය තුළ පක්ෂීන්ගෙන් සිදුවන අපවිත්‍ර වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සැකසිය යුතුය. පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමාණවත් නොමැති නම් විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහිද එහිදී සාකච්ඡා කෙරිණ. ලබන සඳුදා වන විට නව මැනින් වෙළඳපොළ ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ බලධාරීන් දැනුවත් කළේය. වෙළඳ කුටි බෙදා දීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා විය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සීමා සහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ කර තිබූ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278කට වැඩි මුදලක් වියදම් කර තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කෝප් කමිටුවේදී අනාවරණ වෙයි. රජය ලබා දුන් මුදල් යොදා ගනිමින් මෙම නියෝජිත ආයතනයට අදාළ ව්‍යාපෘතිය සඳහා දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේ වගකීම පවරනු ලැබුවේ පළමුව බස්නාහිර පළාත් සභාව ආවරණ වන පරිදිය. එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආවරණය වන පරිදි අන්තර්ජාලය ඔස්සේ විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කෙරිණ. එහෙත් මුද්‍රකාංග සහ දෘඩුකාංග ගැටලුවක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක නොකොට 2013 නොවැම්බර් 1 වෙනිදා සිට අත්හැර දමා තිබේ. තවත් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති ගණනාවක් සඳහා තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිකරුණේ මුදල් යොදවා ඇති බවට කෝප් කමිටුවේදී අනාවරණ විය. එමෙන්ම දෙවයිනටම අන්තර්ජාතික පහසුකම් ලබා දීමේ අරමුණින් ආරම්භ කළ Google ලෝන් ව්‍යාපෘතිය සඳහා උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීමට රුපියල් 18 ලක්ෂයකට අධික මුදලක් සහ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය සඳහා රුපියල් 64 ලක්ෂයකට අධික මුදලක් වැය කර තිබූ නමුත් එම ව්‍යාපෘතියද අසාර්ථක බවට කෝප් කමිටුවේදී හෙළිවිය. මෙම කරුණු අනාවරණය වූයේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී ඊයේ රැස් වූ අවස්ථාවේදීය. මීට අමතරව එම ආයතනයේ ක්‍රියාත්මක කිරීමට ගිය තවත් ව්‍යාපෘති රැසක්ද අසාර්ථක බවට තොරතුරු හෙළිවිය. මේ නිසා 2003 වසරේ සිට 2019 දක්වා අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩිනමින් මෙම සීලු කරුණු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී. නිලධාරීන් මගින් යම් අක්‍රමිකතාවක් සිදුවී ඇතනම් ඔවුන්ටද නිත්‍යානුකූලව පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා එහිදී නිර්දේශ කළේය. අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 798 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඉන් 526 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේනි. අද වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25818කි. ඉන් 17850 දෙනෙකු සුවය ලබා ඇතැයි එම මධ්‍යස්ථානයේ නිවේදනය කරයි. ඊයේ පමණක් 454 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඊයේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 29377කි. ඉන් පුද්ගලයන් 21257 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඊයේ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 11182කි. නාවික හමුදා සමාජිකයන් 1795 දෙනෙකුට උසස් වීම පිරිනැමේ. නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ඔවුන්ට උසස් වීම පිරිනමා තිබේ. උසස් වීම ලැබූ අය අතර නාවික හමුදා නිලධාරීන් 66 දෙනෙකු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ගුවන්විදුලියට පැවසීය. මෙරට තුළ පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සුවදිවියට පාපැදි සංවිධානයේ ක්‍රියාවට නංවයි. කොවිඩ් වසංගතය සමග පාපැදි භාවිතයේ සංචරණයට සුදුසු ප්‍රවාහන සේවය බව එහි සභාපති වෛද්‍ය අසේල අබේදීර මහතා පවසයි. පාපැදි භාවිතයෙන් නිරෝගී දිවියකට මෙන්ම වායු දූෂණය අවම කිරීමටද ඍජු දායකත්වයක් සැපේ. ජනතාව පාපැදි භාවිතයට යොමු කරවීමේ විශේෂ වැඩසටහනක් ලබන සිකුරාදා ක්‍රියාත්මක කෙරේ.
මෙය ප්‍රචලිත කිරීම සඳහා යෝජනාවලියක් රජයට ඉදිරිපත් කර ඇතැයි අසේල අබේධීර මහතා සඳහන් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබා ගැනීමට ලියාපදිංචි වන්නයි රජය දන්වා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි. එලෙස ටැබ් පරිගණක ලබා දීමට මෙතෙක් පියවරගෙන නැතැයි අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේවත් ටැබ් පරිගණක ලබා දීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව දුෂ්කර හා ග්‍රාමීය පාසල්වල 6 සිට 11 ශ්‍රේණිවල දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් එම පරිගණක ලබා දීමේ පළමු අදියර දැන් ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි. විශේෂඥ කමිටුවක් මගින් ඒ සඳහා පාසල් තෝරා ගැනේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින ශිල්පීන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි වැබඩ ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් වැබඩ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ 2ක පමණ ශිල්පීහු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති. විදේශ රටවලින් රන් භාණ්ඩ ආනයනය කිරීම, රත්රන් සඳහා අධික බදු මුදලක් ගෙවීමට සිදුවීම, මෙරට ස්වර්ණාභරණ වෙළඳපොළ පුළුල් නොවීම, ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සඳහා උපදේශන සහ පුහුණු පාඨමාලා විධිමත්ව නොපැවැත්වීම ඇතුළු ගැටලු රැසක් තමන්ට මුහුණ දී සිටින බව එම සංගමය පෙන්වා දෙයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලධාරීන්ගේ අවධානයටයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සැදැහැවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම්, ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. කොවිඩ් එන්නත් බෙදාහැරීමේදී පොහොසත් රටවල් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම නිසා දුප්පත් රටවලට එම අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතින බව එන්නත් සඳහා පිහිටුවාගෙන ඇති ගෝලීය සංවිධානයක් පවසයි. එම සංධානය පෙන්වා දෙන්නේ දුප්පත් රටවල් 70කට ආසන්න සංඛ්‍යාවක ජනතාවගෙන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් මෙම එන්නත ලබා ගැනීමට හැකිවනු ඇති බවයි. ඔක්ස්ෆර්ඩ් ඔස්ට්‍රේලියානු ආයතනයේ ප්‍රතිඥා දී ඇත්තේ කොවිඩ් එන්නත් වලින් 64ක ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින රටවලට බෙදා හරින බවයි. කෙසේ වෙතත් කොවිඩ් එන්නත ගෝලීය මට්ටමින් සාධාරණව බෙදා හැරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටී. කොවැක්ස් නැමැති ආයතනයේ ලෝපුරා අඩු ආදායම් රටවල් 92කට බෙදා හැරීම සඳහා එන්නත් මිලියන 700ක් මේ වන විට සහතික කර තිබේ. ඇමරිකානු හමුදාවේ විශ්‍රාමික ජෙනරාල්වරයෙකු වන 67 හැවිරිදි ලොයිඩ් ඔස්ටින් මහතා එරට ආරක්ෂක ලේකම් ධුරය සඳහා නම් කරන බව ඇමරිකානු ජනාධිපති ධුරයට තේරීපත්ව සිටින ජෝ බයිඩන් මහතා පවසයි. ඔහුගේ නම එරට සෙනෙට් මණ්ඩලයේදී සම්මත වූහොත් පෙන්ටගනේ එම ධුරය සඳහා තේරීපත් වන පළමු අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත පුද්ගලයා බවට ඔහු පත්වනු ඇත. ජෝර්දානයේ COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයයි. ඊයේ රටින් අලුතින් ආසාදිතයන් 3060 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව රටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,47,000 ඉක්මවා ගොස් ඇත. අලුතින් මරණ 46ක් වාර්තා වී තිබේ. ඒ අනුව එරට මියගිය සංඛ්‍යාව 3,162ක් වන බව ජෝර්දානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
වාහන කළමනාකරණය කිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා පවසයි. කොට්ටාව මාකුඹුර වාහන 300ක් ගාල් කෙරේ කඩවත ප්‍රදේශයේ වෙනි මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතී. රත්මලානේද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. කොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කෙරේ. මධ්‍යම රජයේ සහ පළාත් සභා සමග එක්ව ප්‍රවාහන වැඩපිළිවෙලක් ලබන වසරේ ආරම්භ කරන බව හෙතෙම පවසයි. සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ මාර්ග දෙපස ගස් සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවේ. තුරු සෙවන වැඩසටහන යටතේ මම්මාවත්වල ගස් මිලියන 2ක් සිටුවීමට නියමිතයි. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමද දඹුල්ල වයිකින් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමද තරඟ වැදීමට නියමිතයි. දැනටමත් කණ්ඩායම් කිහිපයක් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා සිටී. තරඟාවලියේ තියුණු මුහුණ රැගෙන තිබේ. අවසන් පූර්ව වටේ තම ස්ථානීය තහවුරු කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද සහ හෙට පැවැත්වන තරඟ ජයග්‍රහණය කිරීම තීරණාත්මක වෙයි. මේ අතර හම්බන්තොටදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පාකිස්තාන වේගබන්තු යවන ක්‍රීඩක උස්මාන් සින්වරි පැවසුවේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සංවිධාන කටයුතු ඉහළ මට්ටමක පවතින බවයි. තරඟකාරීත්වයේ ක්‍රීඩාංගන පහසුකම් හා කාර්ය මණ්ඩලවල සහාය ඔහුගේ පැසසුමට ලක්විය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල ගුවන්විදුලි ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කටයුතු කරයි. තරඟාවලියේ තරඟ පන්දුවෙන් පන්දුව විකාශය කිරීමට ගුවන්විදුලි සූදානම්වෙන් සිටී. කොළඹෙන් මෙගාහර්ට්ස් 107.3 ඔස්සේ අසන්නන්ට ඊට සමන් දිය හැකිය. යටියන්තොට මෙගාහර්ට්ස් 107.5 හා හපුතලේ මෙගාහර්ට්ස් 104.9 ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට මේ සඳහා සමන් දිය හැකිය. හුන්නස්ගිරිය මෙගාහර්ට්ස් 97.4 දෙනියාය මෙගාහර්ට්ස් 104.7 රොදැල්ල මෙගාහර්ට්ස් 102.1 කරගහතැන්න මෙගාහර්ට්ස් 97.4 සහ කොකාවිල් මෙගාහර්ට්ස් 89.8 සංඛ්‍යාත ඔස්සේද තරඟාවලිය විසුරුවා හැරේ. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වෙනි වරටත් ඉන්දියානු සාගර කලාපයේ වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවයේ ලෙස සම්මානයෙන් පිදුම් ලබයි. මෙවර ලෝක සංචාරක සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් රුසියාවේ මොස්කව් නුවරදී පසුගියදා පැවැත්වින. ශ්‍රී ලංකන් ගුවන් සේවය වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර ගුවන් සේවයකි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. නැවත වනවකා බිම්වලින් ෆයිනස් සහ තේක ගස් ඉවත් කර එම ප්‍රදේශවලට ගැලපෙන පළතුරු ශාක වගා කිරීමට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කරයි. මේ යටතේ වලස්මුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රදනි ආර සහ මාපිට කන්ද නැවත වනවගා බිම්වල පළතුරු ශාක සිටුවීම ආරම්භ කර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි. අඹ දඹ රම්බුටන් ගල් සියමලා මාදන් දිවුල් ඇතුළු පළතුරු විශේෂ 12ක් මෙසේ වගා කෙරේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කළුගුනිදා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව මධ්‍යම බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. රටක නීති පද්ධතිය වරින් වර නවීකරණය කළ යුතු බව මහාචාර්ය ජේ.එල්. පීරිස් අමාත්‍යවරයා කියයි. මහර බන්ධනාගාර සිද්ධිය සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ පූර්ණ වාර්තාව මාසයක් තුළදී මියගිය රඳවියන්ගේ ඉදිරි පශ්චාත් මරණ කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ මණ්ඩලයක් යටතේ සිදු කිරීමට පියවර. නව මැනින් වෙළඳපොළ ලබන සඳුදා ආරම්භ කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ නිලධාරීන්ට උපදෙස්. ශ්‍රී ලංකා තොරතුරු සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ව්‍යාපෘති රැසක් අසාර්ථක බව කෝප් කමිටුවේදී හෙළිවේ. කොවිඩ් එන්නත් බෙදා හැරීමේදී ලොව දුප්පත් රටවලට සමාන අවස්ථා අහිමිවීමේ අවධානමක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.